බලලා විතරක් මදි පුතේ. සුද්ධ සුද්ධිය වගේ බෙදා හදාගෙන කන්නත් ඕනේ. සුද්ධ සුද්ධිය කොහෙද බෙදන් හදන් කෑවේ? බෙදන් හදන් කෑවේ සිංහල අපේ මිනිස්සු. කවුද ඔය බොරු කියන්නේ? සුද්ධ සුද්ධියම රමා මහත්තයා. මේ ඇයිට වැදු මාවත් සුද්ධ සුද්ධිය තරම් වටින්නේ නෑ මහත්තයෝ. අත්තම සපත්තු දෙකක්. අනේ මං කවදාවත් සපත්තු දාලා නැහැ. අම්මා තාත්තා නැති අසමනයට පිට වෙලා. මත්තලා කමක් පිරෙන්න පුලන්නන්ට දානයක් දුන්නේ පින්දස් කරගත්තා. ඒ උපතුන්ගේ බෑවක් නම් මාතේට උතුරනවාගේ ලැබෙන්නේ. උඹලා අපි අනේ අපොයි කීවට මොකද මේකේ පෙලක් කෙවුම් කියන්නේම පිටමිටි අක්කා මෙවුවා කරන්නේ ජීවත් වෙන්න උඩර වැට්ටියටලු මේකේ උන් කතා නාදාන්නේ කාටද බණ්ඩයි මේකේ උන් බොහොමයක් මිනිස්සුන්ගේ හිනාවට වගේම ඇඬිල්ලට කතන්දර හදන්න රුසියුනේ ඒක නම් ඉතින් එහෙම තමයි. ඒත් ඉතින් මේ උන්දට ලෙඩේ හැදෙන චක්කරේ හැටියට කතා හදනේ උන්ට දොස් කියන්න බෑනේ කෙල්ලේ. දෙපොයකට සැරයක් තුන් පොයකට සැරයක් උන්දත් ඉතින් ඔයා අඩව් අල්ලනවනේ. ලෙඩ වෙන එක උඩර වැට්ටියක් කරගත්තා කියලා. මොනවද බණ්ඩයි සිරිමති නැන්දට ලැබෙන්නේ? ලැබෙන දේවල් දැනගන්න උඹලා ඉතින් මේ මඩුවෙන් එළියට බහින්න එපා මුල් දාසේ මලේ. එහෙනම් විශ්වාස කරන නොකරන එක බොලාගේ වැඩ. මන් දැන් මෙහාට පය ගැහුවේ. ආධාර දෙන බැටෑනියකට සිරිමතීලාගේ ගේ පෙන්නලා. නේත්‍රා දෙක පල්. එහෙනම් එහෙව් වැඩකට නම් සිරිමති නැන්දට ඔය මොකක් හරි ලෙඩක් පටලක් ඇඳට වැටෙන්න පුළුවන් නේ බණ්ඩයි. ඒකට මේ යක්කු ගස් නගින වෙලාවේ මහා මුකලන් ගිහලා හතර ගා දාලා වැටෙන්න ඕනේ. එහෙම ඉතින් දෙඩට දුකට ආධාර උපකාර කරනවා නම් උඹලා අපිටත් දෙන්න එපා කෙල්ල. එහෙනම් මේ මේන්ටේනන්ස් එක්ස්පෙන්සස් මන්ත්ලි ගත්තවද? එහෙම නැත්නම් එකපාර 3 months වලට ඇනලයිස් කරපුවද? day by day අරගෙන weekly reports prepare කරලා month එකෙන් month එකට ගත්ත ඒවා මැඩම්. very good. ඒක තමයි සිස්ටම්. Sorry, Miss Kavi. Photo balat tuna. It's okay now. මට විනාඩියක් දෙන්න මේ බානකල. මම කතා කරාම. Okay? Okay, madam.
ගොඩක් වෙලාවට නාරදගේ පරක්කුවට හේතු වෙන්නේ නැත්තේ මග අරින්න බැරි කාරණාවක්. ඕ මිස් කවිනි මේ අද මට අතපසු කරන්න බැරි පුණ්‍ය කටයුත්තකට යන්න සිද්ධ වුණා. එහෙම දවසකට පරක්කු වෙලා එනවට වඩා වැදගත් මට ඉන්ෆෝම් කළා නෑ විදිහින් හිටියලා. මං කෝල් කරපු මීටින් එකකට මට වඩා පරක්කු වෙලා මගේ ස්ටාෆ් එක එනවට පර්සනලි මං කැමති නෑ නාරද. අප්පච්චිත් එක්ක මිසක් නාරද මාත් එක්ක වැඩ කරලා නැති නිසා මගේ සමහර පොලිසිස් ගැන මම වේල පහෙම නාරදව දැනුවත් කරන එක මගේ යුතුයකමක් නේ. මගේ ක්‍රමයට ඔයා මේ හොටෙල් එක මැනේජ් කරගත්තොත් වැඩේ කරගන්න බැරුව දාලා ගිය ගොඩට ඔයා වැටෙන එකක් නෑ නාරද. I'm sorry Miss Kavini. It's okay නාරද. It's okay. Go ahead. පුංචි පුංචි වැරදි ඇති නොවෙන්නේ කාතින්ද? නේද නාරද? මිස්ටර් මුදුන්ගොඩට බෑ කියන්න බැරුව මම මේ ජොබ් එක බාරගත්ත එක මං කරගත්ත මෝඩකමක් කියලා මට හිතෙනවා. පොඩි සිද්ධියක් දෙකක් වෙච්ච පළියට කැමැත්තෙන් කරපු හැම දෙයක් ගැනම කලකිරෙන්න එපා නාරද. අනිත් එක ඉතින් කවිනේ හැමදාම මේ ඉන්නාව නෙමෙයිනේ. හිත හදාගන්න දෙයකට කියලා තියෙන්නේත් එච්චරයි. හැබැයි අනිත් මිනිසුන්ට සලකන විදියට එයා මට සලකන්න ගත්තොත් මම මිස්ටර් මුදුන්ගොඩට එක කෝල් එකයි දෙන්නේ. එදා රායටම කොළඹට බඩු ඇද්දා. ඔයාට මට එහාට මෙහාට යන එක එච්චර දෙයක් නෙමෙයි. ඒත් අපි මේ ළමයාගේ ඉගෙනීම ගැන හිතන්න එපැයි. විසල්. ඇයි දන්නේ පාන්දර? මට ඔයාලට කියන්න බැරිුණා. ලෙසර්ව ඉස්කෝලේ ගේන ජොබ් එකත් මට බාර වුණා. අනේ අම්මා මට නම් බෑ ආත් එක්ක. කෑ ගහන්න එපා ළමයෝ මේ මිනිසුන්ට ඇහි. එනවා. අනේ තාත්තා මට නම් බෑ ආත් එක්ක. කෑ ගන්න එපා උඩකින්ද.
තාම පරිස්සමට ඉන්න. මම ඉස්කෝලේ අරිච්ච පරක් වෙන පාරෙන් දුවන් එන්න. මිනිත්තු 5 ඉක්මනට නොදන්න පාරවල් වල තනි පංගලෙම එන්න එපා මයි පුතේ. පුරුදු පාරෙන් පුරුදු විදියට එජාට වරින්නේ. මතරේ පිටයි. මහතුම් බාපේ. ආ ඔයා මං එනකන් අත්තම්ම ළඟ එල්ලෙන්නවත් එපා හොඳේ. එල්ලෙන්නේ නැතු කොහමද මේ වාල් වැඩ කරන්නේ? ඔන්න උඹ අත්තම්ම ගැන හිතලා මේ ටිකක් කොල්ල දීලා ගියා නම් මට උන්ද ගාවට වෙලා හෙල්ලෙන්නේ නැතුව ඉන්න තිබ්බා. කොහෙද ඉතින්? මොකාට මොකලං කළත් සර්පයාට කිරිලං කරන්න බෑ කියනවනේ. දැන් වයලා නැන්දත් එයි. මයි පුතා ගිහින් එන්න. අප්පා! වයලා කරයි මේ අපි වගේ. අම්මටත් ඉතින් ගෙදර එකාගේ රත්තරන් කෑල්ලට වඩා වටින්නේ පිට එකාගේ තමක්කනේ. තමුන් ඔය යන වැඩේ හරියට කරන් එනවා. මං කොහොමත් යන්නේ නැහැ. දැන් බලාගෙන ගියාම එයා බාප්පා වෙලා මං පුතා වෙච්ච සැන්ටෑස් එකක් නේ තියෙන්නේ. උඹට ඒක තේරුම් ගියා නම් ඒක ලොකු දෙයක් මාතුව. ඔයගොල්ලන් කොලේජ් එකේ ප්ලේග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ලොකු එක. එතකොට පූල් එක. පූල් එක නැත්නම් කොලේජ් එකේ වඩන්නේ. ඔයාලා කොලේජ් එකේ පූල් එකක් තියනවද ලෙසර? තාම නෑ ආන්ටි. ඒ වුණාට ළඟදී හදනවා. මේ ළමයා දීපු සපත්තු දෙක දාන්නේ නැහැ නේ දුසි. එයි. එදා දාලා බලද්දි සයිස් එක හරියටම තිබුණානේ. කෝ සපත් එක? බෑග් එකේ නෝනේ. ඕක දුන්නේ කකුල් දෙකේ දාගෙන යන්නේ ළමයෝ. ඇයි බෑග් එකේ දාගෙන යන්නේ? ගෙවෙන නිසා නෝනේ. මම ඉස්කෝලේට ගියාම මේක දාගෙන වැඩ කළා. ආයිත් ගෙදර එද්දි මේක බෑග් එකේ දාගෙන එන්නේ. ඒ වුණාට පුරුදු වෙන්නත් එක්ක මම රැයට නිදාගන්න මේක දාගන්න ඕනේ. නෝක අද්දේ දන් ගියා නම් ගෙවෙන්නේ නෑනේ. දෙසර. ඕන නැති කතාවක් නැහැ. පව්. අපි ඔයාට ඕක අරන් දුන්නේ ඉස්කෝලේ දාගෙන යන්න. ගෙවුනොත් කැඩුනොත් අපි තව එකක් අරන් දෙන්නම්. ඕක ඉස්කෝලේ දාගෙන යන්න. අපි එන්න.
කවුද දුසියන්ටි කොල්ලා? දිනේ වගේ යාළුවෙක්. ආපෝ දැන් එයාට මෙහෙම යාළුවොත් ඉන්නවා. ඔයාටත් ඒ අඳුම අඳලා බෑග් එකක් කරේ දාලා පාරට දැම්මත් ඔයාත් ඒ වගේම තමයි. දැන් ඔය කතාව ඇති. දෙන්නම පොතක් බලාගන්න. අපරාධ මේ පාරට ගෙවන කාලේ. මේ විදියට කරන්න පුළුවන් කියලා බලන්න. නේ? වටන්න බෑ පොඩි ඈ. හරි? ඔයාලා කොච්චර වෙලාද කියලා බලන්න ඕනේ. මහන්සි. ඔයා කර. මා ප්ලේ කර. හරි මහන්සි යන්නේ. දැන් අපිට ඉස්සර වගේ දඟලන්න බෑ. ඒක මන් තේරුම් අරන් හිටියට ඔයා තාම එක තේරුම් අරන් නැහැ නේ කවිනේ. මොකද්ද ඒ වටින් ගොඩින් කිව්වේ? විහිළු නෙවෙයි කවිනේ. ඔයාගේ කල්පනාව මේ හැමදේම ඔයාගේ අක්කලාගේ අයියලාගේ ළමයින්ට ඉතුරු කරලා තාත්තගේ බිස්නස් වලටම වයසට යන්නද? මේ වටින් ගොඩින් නැතුව කියන්න තියෙන දේ ඉස්සර වගේ කෙලිම කියන්න. හෂෙන් පිටිපස්ස බලන්න නැතුව අඩි තියන්න එපා වැටෙයි. සුළුවට හිතන්න එපා කවිනේ. ඔය හැමදාම හිතාගෙන ඉන්නේ මෙහෙම ඉන්නද? එහෙමත් නෑ ඉතින්. එහෙමත්ම නෑ කියන්නේ. හොඳ කෙනෙක් හම්බුනොත් මැරි කරනවා. හම්බ වෙන්න හොයන්න එපා කවිනේ. මොකද හොඳ පිරිමි ළඟට ගහගෙන එන්නේ නෑනේ. අෂෙන් ආන්ටි කියලා දීපු විදිහට ප්ලේ කරන්නකෝ. ඔහොම නෙමෙයි ළමයෝ. කොතේ? ඔයා ඔය මගරින්නේ මාව නෙවෙයි කවිනේ. ඔයාමයි. අපේ කොළඹ අප්පා යකෙකුටවත් බය නෑ නේද? අම්මපා දවසක් එයා තවුමීදලා ගෙදර එද්දි පිට වාහන ළඟදී වලහෙක් මුණට මුණ ගැහිලා. වලවද? මහතුන් මාමගේ ඔළුව හොඳ නෑ. කොළඹ කොහෙද මහතුන් මාමේ වලස්සු? දෙයක් කියනකොට තනක් නොතනත් එක්ක කියහන්. කවුද දන්නේ බලගේ කොළඹ බාප්පට මෙහෙදි වලස්සු මුණ ගැහුණා කියලා? ඉතින් ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? අපේ බාප්පා ඩිංග වයක්වත් නැතුව වලහ දිහාම බලන් ඉඳලා. පස්සේ වලහ කරබාගෙන යන්න ගිහිල්ලා. ඒකත් එකටම පුතේ වලහට බලගේ බාප්ප ගැන දුක හිතෙන්නේ නැති. ඒ නැතත් සිව්පාසතේ බය වෙයි දෙපාසතේකට. ඒකටත් එක්ක අපට හිටිය මාමා කෙනෙක්. අන්නව මාමලා. උන්නේ නැත්ත කෙලින් කරා. කන් උල් කරගෙන මාරාවේශ වෙලා එන අලින්ට වැලි වතුරලා ගාන පූස් පැටව වගේ හීල වෙලා යන්න. ඕදැන් එයා මල මොනවා වෙලාද? අලියෙක් ගාලා. එතකොට මන්තරේ මන්තරේ තිබුණට පුතේ ඒ වෙලාවේ මාමා ගාව වැලි තිබුණේ නැහනේ.
හරුමක මහත කියන්නේ උන්නේ ඒ වෙලාවේ හිටියත් හඳකොල ගොල්ලක. පාවුනේ. ඇත්තද අම්මේ? මොන බොරුද පුතේ? චාරයක් නැති කයිවාරුකාරේ. මේ කට්ටිය නැති තැනක් නෑ නේද නාරද? ඒක නෙන්නේ. පතාගෙන ආවා වගේ. හරි ෂොක් තාත්ති. සපුමලුත් ඉන්නවා. වෙනසකටත් එක්ක අපිටත් හිතුණා වැවේ නාන්න කියලා. මෙහෙව් පලාතකට ඇවිල්ලා වැවට බැහැලා වතුර ඩිංගක් නාලා නෙළුම් කොලේ බඩින්ගක් කෑවේ නැත්තම් මෙහෙ නාව වගේ කියනවනේ මහත්තයෝ. දැන් අම්මට සෑහෙන්න සුවයි නේද? දෙයෝ බුදුන් පිහිටෙන් කෙලින් කටින් ඉන්නවා නෝනේ. ආයිෂාප්පා. නරියා නාන්න ඇවිල්ලා. තොප්පියකුත් දාගෙන. එයා ගොඩ සුද්ධියෙක් නේ. ඒකයි. බබාට පිනන්න පුළුවන්ද? කෙනා පුළුවන්. කෝකටත් ඈතට යන්න එපා දුව. ඔය හරියම ඉන්නකෝ. පුතා දැන් ඔය වැඩි නවත්තලා කියලා ඉස්කෝලේ වැඩ කරන්න. අනේ තාම පොඩ්ඩයි තාත්ති. මම මේ ගේම් එක ඉවර වෙච්ච ගමන් නැගිටිනවා. මෙයා කීයටද දන්නේ මේක නතර කරන්න හිතාගෙන ඉන්නේ. අනේ තාම චුට්ටයි අම්මා. ප්ලීස්. මෙයාද නාරදලා ගෙදර ගිහලා පාඩම් වැඩ කරලාද? ගෙදර වැඩ ටික නම් එහෙදිම කරලා තිබුණා. එයා කෙරුවා වෙන්න බෑ. දුසී කියලා කරවන්නේ නැති. විශාල් මේ නාරදලගේ වටේ පිටේ ගෙවල් වල ළමයි තේ බොන්න නාරදලා ගෙදරට එනවා කියන්නේ හවසට ඇත්තද? කවුද කිව්වේ? මෙයා තමයි කිව්වේ. වෙන්නේ නැති. මේ පැත්තේ පොඩිම වගේ දිනේ වගේ යාළුකමට වැටලා කියලා මම නාරද කිව්වේ. අයියෝ විනින් පොයින්ට් එක පෙණි මේ ගේම් එක ඕව වුණා. ඔක දැන් නවත්තන්න පුතා. මට වැඩ තියෙනවා. තාත්ති ඩිස්ටර්බ් කරපු නිසා මට මේ ගේම් එක මිස් වුණා. අපරාධි. ඔව්. තාත්ති හෙල්ප් කරා නම් ඔයා මේ ගේම් එක වින් කරලා පන්තියේ පළවෙනියා වෙනවනේ. මේ මාව කේන්ති ගස්සන්න නැතුව ගිහලා පොතක් බලා ගන්න. යන්න. ඔයා කෝකටත් නාරදට කියලා තියන්න ඔය ගමේ ගොඩේ ළමයි ගේ ඇතුළට දාගන්න එපා කියලා. ඔබ මොකටද නිල්නේ අපි නතර කරන්නේ? එහෙම කියලා පැත්තකට වෙන්න තිබුණා. ඒගොල්ලෝ මොකක් හරි කරදරයක් දාගත්තාම අපිට දුවන්න පනින්න වෙන්නේ නැත්තම්.
හැමදාම මෙහෙම ඉන්න බෑ කවිනි. ඇහැට නොපෙනුනාට අපි දැන් දවසින් දවස වයසට යනවා. තේරුම් ගන්න. දැනට ඔයාට පාළුවක් තනිකමක් නොදැනෙන්නේ මේ හැම බිස්නස් එකක්ම ඔයා ගතින් මැනේජ් වෙන හින්දා. දවසක ඔයාගේ අයියා අක්කයි විතරක් නෙමෙයි. එයාගේ ළමයිනුත් මේ බිස්නස් වලට ඉන්වෝල්ව් වෙනවා. අන්න එදාට ඔයාට මේ දැනෙන තනිකම් පාළුව මගහරින්න බැරි වෙනවා. ඔයාගේම කියලා දරුවෙක්ගේ මහත්තයෙක්ගේ වටිනාකම දැනන්න ගන්න අන්න එදාට. එතකොට ඔයා පරක්කු වැඩි කවිනි. නිකන් හිතන්න. නර්සරි ඉඳලා එකට හිටපු මං දැන් දරුවෙක්ගේ අම්මා කෙනෙක්. ඒ විතරක් නෙමෙයි. මේදාවි, අකලංක, චිරෝෂි, ජෙනිෆර් අර අපිට වැඩිය අවුරුදු ගාණක් බාල තුල්සිත් දැන් දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. කවුරුවත් ගැන නෙමෙයි. ඔයා ගැන හිතලා දැන්වත් ඔයා මැරේජ් ලයිෆ් එකක් ගැන හිතන්න ඕනේ. ඔයාට අපේ අප්පච්චි කතා කරාද සිතුමිලි? ඔව් කවිනි. අංකල් හරියට ඔයා ගැන සෆර් කරනවා. ඔයා හිතන්නේ මං සතුටින් ඉන්නවා කියලාද සිතුමිලි? මං අවුරුදු 13ක් තිස්සේ එකම දෙයකට එකම විදිහට මෙරි මෙරි ඉපදෙන කෙනෙක්. අයියෝට මේ දේවල් කියන්න ඉස්සෙල්ලා ඒ දේවල් හිතන්න බැරි. සිරිතේකු සිරිතේකු මොනේ ඔය මිදුලේ ලයිට් ඔෆ් කරලා දාන්න. හොඳමයි නෝ. හොඳමයි. ඔයා බලන් ලියදී තකුරු වරක් දෙනවනේ චමයි. මේ සටහන ආයෙමත් ඔයා මට ලියලා පෙන්නන්න ඕන. ඒ ලියද්දී මම මේ ලකුණු කරලා තියෙන තැන වරද්දන්න බෑ. හරිද? දැන් සක්මන් හරි පිළිවෙලන්නේ. අලුත් ඇඳුම් ඇඳලා අලුත් සපත්තු දාලා හරියට පුංචි නළුවෙක් වගේ. සපුමල් වගේම අකුරුත් ලස්සනයි. ඔය සිරිමන්දී ආච්චිට යකා ගැහුවයින් සපුමල්ට හම්බෙච්ච ආදාර මිස්.
ආධාර නෙමෙයි මිස්. යාළු නෝන මහත්තයලා කරපු උදව්. කෙනෙකුට උදව් උපකාර ලැබෙන්නේ ඒ මිනිස්සු පින් කරලා තියෙන නිසා. කසුන් හොඳ යාළුවෙක් කවදාවත් තමන්ගේ යාළුවගේ හිත රිදෙන දේවල් කරන්නෙත් නැහැ, කියන්නෙත් නැහැ. තේරුණාද? ඒත් එක්කම හොඳ යාළුවෙකුට කාගේවත් හිත රිදෙන දේවල් කරන්නත් කියන්නත් බෑ. එහෙම බලනකොට ඔයා හොඳ ළමයෙකුත් නෙමෙයි, හොඳ යාළුවෙකුත් නෙමෙයි. ඔයා ඒක තේරුම් ගත්තේ නැති වුණොත් වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා ඔයාට යාළුවෙක් කියන කවුරුත් නැති වෙයි කසු. පරිස්සමෙන්. Yes, come in. Banagad, come sit. මොකද ප්‍රශ්නේ? අනේ වන්දස. මට වෙලා තියෙන්නේ මාර වැඩ. මොකද්ද වෙලා තියෙන මාර වැඩේ? මම කවිනි මැඩම්ගේ ප්‍රොසීඩියකට වැඩ නොකළොත් මට මගේ ජොබ් එක නැතු වෙනවා සර්. ඒත් ඒ ක්‍රමයට වැඩ කරන්න ගියොත් මට මගේ ජීවිතේ නැතු වෙනවා. මට බානගල කියන දේ පැහැදිලි නෑ. මැඩම් ක්ලීනින් සෙක්ෂන් එකේ මිනිහට පවා පොත් දාලස මම මේවා මේන්ටේන් කරන්න ගියාම මුන් මගේ තත්ත්වේ තරාතිරම ගැන හිතන්නේ නැතුව කෑ ගන්නවා සර්. මැඩම් සීනු හැදුවට මොකද? ඕවා මුන්ගේ බෙල්ලේ බඳින්න ඕනේ මමනේ සර්. දැන් එයා පොත් දාලා තියෙන මොන සෙක්ෂන්ස් වලටද? දැන් මැඩම් පොත් දාලා නැත්තේ සර්ටයි මටයි විතරයි සර්. මට බය තව ටික දවසක් යනකොට ඒ ටිකක් වෙයිද කියලා. බලන්නකො සර්. මේකෙන් වෙන්නේ මයිනස් ස්ටාෆ් එක නිකන් තරහ කරගන්න. ඔය ඉතින් මේ විදියට සෙක්ෂන් එකෙන් සෙක්ෂන් එකට මේ පොත් දාන්න ගියොත් ඉතින් මමත් මෙතන ඉන්න එකේ තේරුමක් නැති වෙනවා. මාත් දැන් මේ නොකිය කිව්වේ ඒක සර්. බානගල මෙහෙම කරන්න. දැනට සිකියුරිටි එකටයි කිචන් එකටයි දාපු පොත් තියෙන්න හරි. අනිත් ඒවා ටික ඔක්කොම රිමූව් කරන්නකෝ. ඒවා දැන් මොනිටර් වෙන විදිහටම මොනිටර් වෙච්ච දේ. ඒකෙන් සර්ට මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද සර්? නොවි තියෙන එකක් නෑ. ඒ වුණාට මම ඒක චෙයාමන් එක්ක කතා කරලා විසඳ ගන්නම්කෝ. දැන් බානගල ගිහිල්ලා මම කියපු විදිහට වැඩ කරන්න. Thank you sir. මැඩම් මේ බාර දුන්න ඩියුටි එක බාර දුන්න හැටියට නොකර මම මේ කොහෙවත් යන එකෙක්ව ගාවගෙන ඉල්ලම් කරනවද වන්ද? මොකද කරන්නේ?
ඔව් බානගල. කියන්නේ. මැඩම් ඉන්නේ කතා කරන්න පුළුවන් තැනකද මැඩම්? කෝල් කරපු කාරණාව කියන්න බානගල. කතා කරන්න බැරි තැනක ඉන්නවා නම් ආන්සර් කරන්නේ නැහනේ. මැඩම් අර සෙක්ෂන් මොනිටර් කරන්න දාපු පුත්වල විස්තර කවුරු හරි MDට කියලා. ඉතින් MD මට කෝල් කරලා ඒ ගැන අහලා සිකියුරිටි එකටයි කිචන් එකටයි දාපු පොත් දෙක තියලා අනිත් ඒවා අයින් කරන්නයි කිව්වා මැඩම්. MD දන්නවද ඒක මං ගත්ත තීරණයක් කියලා? එහෙමයි මැඩම්. එහෙනම් ඉතින් මේ මිනිහා කවුද මං ගත්ත තීරණ වෙනස් කරන්නේ? ඒකනේ මැඩම්. MD තමුන් වගේම අපි ළඟ පළියට වැඩ කරන කෙනෙක් බානගල. එහෙමයි මැඩම්. එහෙම කෙනෙක් කොහොමද මගේ තීරණයට චැලෙන්ජ් කරන්නේ? ඕක මගේ හිතටත් ආවා මැඩම්. ඒකමයි මම මැඩම්ට කෝල් කළේ. ඔයා මං කියපු විදියට ඒ වැඩ ටික කරගෙන යන්න. කවුරු හරි කෙනෙක් ඒකට විරුද්ධ වුණොත් ඒ අයට වෙන තැනක් හොයාගන්න කියන්නේ. ඕනොනොත් මං MDට කතා කරන්නම්කෝ. එහෙමයි මැඩම්. මැඩම්ට මම මේ කෝල් එක දෙන විදිය MD සර් දන්නේ නැහැ මැඩම්. මේක යා දැනගත්තොත් එහෙම පුතේ හා මේ විදියට දෙන්නත් එක්ක තැන් වල läගලා හති අරින්න තියාගත්තොත් තට්ටුව ගෙනාව වගේ ගෙදර ගෙනියන්න වෙයි රජෝ. පුතේ බාප්පා ඩිංගිත්තක් හති අරින්නකම් උඹ විහිළුවට වගේ තට්ටුව අරන් ගලමේ ගහන්කො මම රත්තරන් පුතේ. ඈ උඹ රවුමක් ගාලා එනකම් මම මහන්සි නොබල විරුදුවක් කියලා කීයක් හරි තලා ගන්න. ඈමයි පුතේ. ආකියන්කෝ. මටත් මහන්සි බාබ්බේ. මෙච්චර තට්ටු අරන් ගියත් මන්නේ. පළවෙනි කාශ්‍යප රජතුමා සීගිරිය ගොඩනගන්නේ කිස්තු පොර 3 වෙනි සියවසේ. 3ද 4ද මන්දා. වැඩි විස්තර මං ගියාම කියලා දෙන්නම්කෝ. මේක එතුමා හදන්නේ තමන්ගේ ආරක්ෂාව ගැන හිතලා. ඒ මහත්තයා කියන්නේ බාගේ බොරුනි මහතුන් බාප්පා. අම්මව ගියහන් අතු මුතුනක් වගේ පෙන්වන්නට මේ කොට කොටහ අක්කර 6ක් යකෝ මුව මුල තියන්නනේ වටින්නේ. බලහන්කො සියල්ල දත් වගේ දෙසා බාන ලස්සන. අපි අර චුට්ටක් ඉස්සෙල්ලා දැක්ක සීගිරි කාන්තාරූප රජතුමාගේ අන්තපුරේ විසෙවුරු කියලා තමයි පරණ පොත්පත්වල සඳහන් වෙන්නේ. මහත්තයා දැන් ඔය අතරින්නේ බේගල්ද පුතේ? ඈ? සමහරක් ඒවා. මහත්තයා මේ මහත්තයා දැන් කියපු සමහරක් ඒවා ඇත්ත. මන් නෑ කියන්නේ. හැබැයි මහත්තයෝ සමහරක් ඒවා අහස පොළව නුහුල්ලන කෙබර. දන්න දේ කියලා දෙන එක මහම මහ පිනක් වගේම මහත්තයෝ. නොදන්න දේ දන්නෝ වගේ කියලා දෙන එක අහස පොළව නුහුල්ලන මහම මහ අපරාධයක් මහත්තයෝ. බයි හිටහන් අපි දන්න දේ අපි කියන්න එපා. අපි මේ පොල් ගෑවයි. බඩගෝස්තරේ හොයන්න තට්ටු රස්සාවට බැස්සට දන උගත් මිනිහෙක් වෙච්ච මට මේ ඇහිලා නැහුණා වගේ ඉන්න බෑ මහත්තයෝ. එහෙමනම් ඉතින් යුතුයකම මට වැරදිච්ච එක නිවැරදි කරන එකනේ. ඔය වැඩේට මගේ කාලේ මිඩංගු කරන එක ජාතික අපරාධයක් මහත්තයෝ. මං වෙනුවට මේ කොළුව දෙසයි දෙසන එක කරවතේ හෙල්ලෙන්න. පුතේ මෙන්න මේ නෝනලට මහත්තුරුන්ට පාපාර විස්තර කරලා දීපු ටික ගලපහම්මයි පුතේ බය නැතුව. මහත්තයලා අපට නොසලකා හරින්නේ නෑ. ඉතන කරහන්කෝ.
මම ඒ සිකියුරිටි ෆර්ම් එකේ චෙයාමන්ව ඔෆිස් එකටම ගෙනල්ලා වෝන් කළා. ආයෙමත් මෙහෙම දෙයක් වුණොත් පහුවදාටම සර්විස් එක විත්ඩ්‍රෝ කරනවා කියලා. මගේ වචනේ තඹේකට මායින් කරන්න නැතුව මේ ගෑණි ගිහිල්ලා පහුවදාම විත්ඩ්‍රෝ කරලා සර්විස් එක. එතකොට මේ මිනිස්සයා ඇහුවේ නැද්ද එහෙම වෙන්න හේතුව මොකද්ද? ඇහුවා. චෙයාමන්ගේ ඩිසිෂන් එකක් කියලා මමත් පැත්තකටලා හිටියා. කවිනි මේ කරන කියන දේවල් හරිනම් මටත් ඕන දෙයක් වෙන්නේ කියලා පැත්තකටලා ඉන්න තිබුණා. මෙයා මේ 5 star හොටෙල් එකක් ආණ්ඩුවේ කන්තෝරුවක නිකන් ටක් ෂොප් එකක් වගේ මැනේජ් කරන්න හදනවා. මට බලාගෙන ඉන්න පුළුවන්ද? නාරද එකපාරට මෙයාගේ සිස්ටම් එක වෙනස් කරන්න නැතුව නරකද ටිකක් මේ ගැන කතා බහ කරලා බැලුවා. විසල් කතා කරන්න ඕන ඇහුම්කන් දෙන ගෑණියෙකුට. මේ පිරිමියෙක් වගේ මහා උද්දච්ච ගෑණියෙක්. අම්බ ගස් වලට පොළු ගහනවා වගේ බැඩ්මින්ටන් ගහන්න බෑ. ෂටල් කොක් එක දිහා බලලා හිමීට ගහන්න. එහෙමනම් ඉතින් නාරදට තියෙන්නේ මේ ගැන මිස්ටර් මුදුන්ගොඩත් එක්ක කතා කරන එක. තාත්තත් එක්ක දුවගේ වැරදි කියන්න බෑනේ නිලනේ. ඒකත් ඇත්ත. එහෙමනම් ඉතින් කරන්න තියෙන හොඳම දේ තාත්තටයි දුවටයි ඕන හැටියට ඕන දෙයක් කරගන්න කියලා නාරදට තමන්ගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න එක. එහෙම කරයි කියලා ඉතින් නාරදගේ සැලරි එකේ අඩුවක් වෙන්නේ නැහැනේ. මිස්ටර් මුදුන්ගොඩ මෙයා මෙහෙට දාන්න නැත මෙහි තියෙන ප්‍රශ්න ටික විසඳන්න නිලනේ. එහෙම එකේ මේවා නොදැක්ක වගේ කරබාගෙන ඉන්නත් බැහැනේ. නැවතිල්ල හිතලා බලනකොට නාරදත් වැටිලා ඉන්නේ අලි අමාරුවකනේ. අනේ මන්ද නිලනේ. නාරද මේ ආවේ හරිම කැමැත්තකින් උනන්දුවකින්. ඒත් ඉතින් දැන් නම් ඉන්නේ වෙන කරන්න දෙයක් නැති කමට වගේ. කවනි පර්මනන්ට් මෙහෙට එස්ටැබ්ලිෂ් වෙලා නැති එකේ දැන් තියෙන ওই පොඩි පොඩි ප්‍රශ්න මගහැරලා යයි කාලයත් එක්ක. ඒ නිසා උනාට ඔය විතර ගන්න හොඳ නෑනාරද? මම කොහොම හරි ජාම බේරගෙන වැඩ කරන්න try කරනවා. බැරි වුණොත් එයාට මොන දෙයක් කරගන්නයි කියලා මම වෙන කොහේ හරි හොයා ගන්නවා. දරුවෝ ඉස්කෝලේ නොයන කාලෙක නම් මේවා ඒ තරම් ප්‍රශ්න නෙමෙයි. දැන් අපි මොනවා කිව්ව කරත් දිනේ වගේ ගැනීම ගැන හිතන්න එපා. මටත් ප්‍රශ්නයකට කියලා තියෙන ඔච්චරයි. මේ දරුවගේ ඉස්කෝලේ මෙහෙම මාරු කර කර ඉන්නත් බෑනේ. කෝ එන්න පුතේ. ඔය දෙන්නත් බීම බීලා ඉන්න. බීම බීලා සෙල්ලම් කරන්න. ඇහුණද මයි පුතේ? ඔබ මේ වටපිටාව ගැන දන්න මහා ප්‍රාණ මම දැනගෙන හිටියා නා. අම්මා මුත්තා කිව්වා. මේ තත්ත්ව බඳගෙන රුපියල දෙකට මම බාල්දු වෙන්නේ නෑ. අම්මපා මගේ ඇස් දෙක පා. කොහොමද උඹ එඩින්ග විස්තර කරපු පරක්කුවට මහත්තුරු සරසර ගාලා සල්ලි දෙපු ලස්සන ඈ මහ ලොකු දානපති වගේ මහත්තුරු විස්තර සල්ලි එපා කිව්වට මේක යමක් කමක් ඇති උන් කරන්නේ සුද්ද ඉස්සරහා තොරම් පෙන්නලා සල්ලි කඩන එක ඒක බීලා
උඹ වුණත් ඔය ඉස්කෝලේ ගිහිල්ලා දසබද විඳින කාලේ ගලගාවට ගිහිල්ලා ওই ටික දෙසා බෑවනම් බස් එකෙන් බස් එකට මාසෙන් ගොඩ තෙයි හාමුදුරුවනේ පෙනේද මූ දැන ඉගෙනගෙන තැනකට එන්න දතකන මේ පොඩි දරුවට කියාපු අපරාධ කතාවක හැටි මං කිව්වේ කරානම් ගොඩ කියලා මිසක් කරන්න කියලා නෙමෙයිනේ අපේ අම්මේ අම්මා වුණත් මෙයා ගලේදී සැට් එක වට කරන් දෙසා බාපු ලැක්චර් එක ඇහුවනම් අම්මා මලාට ඔහම කියන්නේ ඔව් මේ කද්දි බොද්දි සතා සිව්පාටවත් අත උස්සන එක අමනුස්සකමක් හින්දා මං ඉවසුවා කියලා හිතාගන්න ඈ. ඇත්ත අත්තම්මේ මං ඒ කියව විස්තරේ ඒ මහත්යවත් දැනන් හිටියනේ. උඹ දැන ඔබට පුතේ කවදා හරි දවසක උඹට අයිති තැනට උඹ යනකම් ඔය කොයි කවුරු නැතත් දෙයියෝ පුතුන් උඹව ආරක්ෂා කරනවා පුතේ. දැන ඉගෙන ගත්ත දෙයින් තැනකට ගියත් ඒ කරන්නේ දැන ඉගෙන ගත්ත දෙයින් හම්බ කරන එක. ඒක එදාට කරන්න පුළුවන් නම් අද කරාම මොකෝ? කමල කරුමයන්නේ අප්පා. හකුරු සාත්තරේ නොදන්න එක ලෝක ගෝලෙ ගන්නෙත් බෝල ගහන්න කියනවනේ. එක අතකට මෙව්වට මූට දොස් කියලත් වැඩක් නැහැ. ඒ කාලේ මං කළෙත් බැරි එකා යකාට කියලා මේ අසරණයට කැලේ පනින්න ඉඩ ඇරලා තිබ්බ සබ්බ සකල මනාවම ලොකු එකාට යට කරපු එක. අන්තිමට මං කරපු සේරම ගඟට එනි කැපුවා වාගේ වුණා.
ඇයි පුංචි මැනිකේ? මේ කාමරේ ආයි බබි කරන සද්ද වුණා සිරිනා. එහෙම සද්දයක් ඇහුණා නම් ඉතින් මේ ඊමම ඉන්න මටයි මේ සිරිතේ කුටයි ඇහෙන්නේ නැතුව. පුංචි මැනිකට විතරක් ඇහෙන්නේ කොහොමද? පුංචි මැනිකේ සිරිනට කෑ ගහන වෙලාවෙත් මම හිටියේ සාලේ. ඕක ඉතින් පුංචි මැනිකගේ හිතේ හොදිසියට ඇවුන එකක් වෙන්න ඇති. හිතේ හොදිසියට ඕව හැන්න මට ඔළුව හොඳ නැද්ද? වතාවක් දෙවතාවක් නෙමෙයි. මට ඒ සද්ද කීප වතාවක් ඇහුණා. එහෙම සද්දයක් ඇහුණත් නැහුණත් මගේ හිතේ සැට යන්නේ මෙන්න මේ දොර අරපන් සිරිනා. අරපන්. ඔය කාමරේ යතුරු තියෙන්නේ හාමු මහත්තයා ගාවනේ පුංචි මැනිකේ. අනික හැම කාමරයකම යතුරු ගෙදර තියෙද්දි මේක යතුරු විතර කොහොමද අපච්චි ගාව තියෙන්නේ? ඔය කාමරේ තියෙන්නේ හාමු මහත්තයාගේ දේවල් මිසක් වෙන කාගේවත් දේවල් නෙමෙයිනේ. ඒක හන්දා වෙන්න ඇති හාමු මහත්තයා කාටවත් යතුරු දෙන්නේ නැත්තේ. අපච්චිට මට හංගන්න දෙයක් නැහැනේ. මගේ කේන්ති අවසන් නැතුව සිරිතේ කුරු කිව්ව මෙන්න මේ කාමරේ දොර අරින්න කියලා. සිරිතේ කුවෙඩි තියාන මලත් හාමු මහත්තයාගේ වචනෙට පිටින් යමක් කරයිද පුංචි මැනිකේ? මේක ඇතුලේ දරුවෙක් කඩනවා මට ඇහුණා. දෙපා සත්තු වගේ එක මග අරින්න නැතුව මෙන්න මේ දොර ඇරපන් සිරිනා. හලෝ. එහෙමයි අම්මත්යා. එහෙමයි. මේ අවුරුදු ගානක් තිස්සේ වහලා තියෙන කාමරෙන් කොහොමද දරුවෙක් කනන සද්දයක් එන්නේ පුංචි මැනිකේ? පුංචි මැනිකට ඔය එනවා ඇත්තේ අර ගුණසේකර මහත්තයලගේ ගෙදර ඉන්න බබා අඬන සද්දේ. පුංචි මැනිකට හාමුදුරුවෝ කෝල් එකක්. වාසනාවට හාමුදුරුවෝ කෝල් එක ගහන පරක්කුට කතා කළා. අපච්චි. ඔව් අපච්චි.
කවුද දුෂි? අනේ මන්ද නාරද? තාම හය වෙලත් නැහැ. හොටෙල් එකෙන්ද? ලෑන්ඩ් ෆෝන් එකේ මොබයිල් එකේ නම්බර්ස් දෙකම මෙහෙ තියෙද්දි මෙහෙ හොයන්නේද? අපේ වැස්සිගේ කිරි. අත්තම මේ කාසම්බෝලේ ඉන්දියාප්පයි කිරි යොද්දයි හැදුවෙත් මෙහෙටමයි. අනේ පව් නාරද? අත්තම් බබා ලැවරියත් ඇදුවා. එව්වත් මේකේ. සපුමල් මේවා මෙහාට ගියන්නේ උදේ කීයට නැගිට්ටේ? 4ට. අනේ පව්. සපුමලුයි අත්තම්මයි අප නිසා ගොඩක් වද වෙලා. එහෙම නෑ නෝනේ. කොහොමටත් මායි අත්තම්මයි දෙන්න හැමදාම පාන්දර 4ට විතර ඇරෙනවා. වැඩ වුණාද? ඇහුණාද මොනිදාස? අර කතාව ගමේ මිනිස්සු ඉරිසියාවට කියන කතාවක් කියලා අපි ගණන් නොගත්තට ඒ කතාවේ ඇත්තක් තියෙනවා. මොන කතාවද? සපු මල්ලට හෝටල් ගෙදර මහත්තුරුන්ගෙන් උදව් පදව් තියනවා කියන කතාව. මොකක්ද ඒක ඇත්තේ කියලා ඔප්පු වෙන්න මෙයා දිසියේ වෙච්ච දේ? හදිසියේ වෙච්ච දෙයක් නොවුනට ඒ හෝටල් ගෙදර මිනිස්සු බැලුවොත් සිරිමතියක් කලයි කඩේට රිංග ගත්ත ගමල්ලු. ඒකටත් එක සපුමල් දැන් තුන් වේලම කන්නේ හැංලු. කවුද කිව්වේ? බණ්ඩයියද? බණ්ඩයිය විතරක් නෙමෙයි. දැන් ওই කතාව මුළු ගමම කියන්නේ. ඔව් තාත්තේ. දැන් එයා ඉස්කෝලේ ඉන්නේ සපත්තු දාලා. වෙන දෙයා ඉස්කෝලේට ගේන්නේ වණ්ඩුවාප් හරි ඉන්දියාප් හරි. දැන් පෙට්ටියක දාන් එන්නේ. ඒ හෝටල් ගෙදරින් ඔතල් දෙන කෑම. ගමේ උන් ඇහැක් කරලා නොබලපු අම්මා තාත්තා නැති අසරණයට පිටිකංකාරයෙක් හරි පීඩ වෙච්ච එක ලොකු දෙයක්. ඔය උදව් පදව් පින්තකා නම් හොඳ. මට සැක ගානෙන් ගානේ මේ මිනිස්සු පොඩි එකාව වහල්කමට ගනේද කියලා. එව්වා කියන්න බෑ. කොයි මිනිහද අතලෙව කන්න මීයක් කඩන්නේ? කණේවන් මහතුවයි සිරිමතියක් අය දෙන්න උනත් කරන්නේ ඒ පොඩි එකාගෙන් හරි හම්බ කරගන්න එකනේ. පව්. මෙයාගේ නම මොකක්ද? නේවන්ද? චූටි බබා. චාන්ද්‍රසිරි. ඇත්තද? නැතුව. මම මොකටද බබා මේ කොහෙවත් යන අලියෙක් වෙනුවෙන් බබාට බොරු කියන්නේ? මෙයා චන්ද්‍රසිරි. මෙයාගේ අම්මා චන්ද්‍රාවති. තාත්තා චන්ද්‍රපාල. මහතුන් මාම කොහොමද මෙයා ගැන මෙච්චර විස්තර දන්නේ?
ඇහුණද මොනිදාස? අර කතාව ගමේ මිනිස්සු ඉරිසියාවට කියන කතාවක් කියලා අපි ගණන් නොගත්තට ඒ කතාවේ ඇත්තක් තියෙනවා. මොන කතාවද? සපු මල්ලට හෝටල් ගෙදර මහත්තුරුන්ගෙන් උදව් පදව් තියනවා කියන කතාව. මොකක්ද ඒක ඇත්තේ කියලා ඔප්පු වෙන්න මේ අදිසිය වෙච්ච දේ? හදිසියෙ වෙච්ච දෙයක් නොවුනට ඒ හෝටල් ගෙදර මිනිස්සු බැලුවොත් සිරිමතියක් කළයි කඩේට රිංග ගත්ත ගමල්ලු. ඒකටත් එක සපුමල් දැන් තුන් වේලම කන්නේ හැංගි. කවුද කිව්වේ? බණ්ඩයියද? බණ්ඩයිය විතරක් නෙමෙයි. දැන් ওই කතාව මුළු ගමම කියන්නේ. ඔව් තාත්තේ. දැන් එයා ඉස්කෝලේ ඉන්නේ සපත්තු දාලා. වෙන දෙයා ඉස්කෝලේට ගේන්නේ වණ්ඩුවාප් හරි ඉන්දියාප් හරි. දැන් පෙට්ටියක දාන් එන්නේ ඒ හෝටල් ගෙදරින් ඔතල් දෙන කෑම. ගමේ උන් ඇහැක් කරලා නොබලපු අම්මා තාත්තා නැති අසරණයට පිටිකංකාරයෙක් හරි පීඩ වෙච්ච එක ලොකු දෙයක්. ඔය උදව් පදව් පින් තකා නම් හොඳ. මට සැක ගානෙන් ගානේ මේ මිනිස්සු පොඩි එකාව වහල්කමට ගනීද කියලා. එව්වා කියන්න බෑ. කොයි මිනිහද අතලෙව කන්න මීයක් කඩ? කණේ වන්න. මහතුවයි සිරිමතියක් අය දෙන්න උනත් කරන්නේ ඒ පොඩි එකාගෙන් හරි හම්බ කරගන්න එකනේ. පව්. මෙයාගේ නම මොකක්ද? අනේ මන්ද? චූටි බබා. චන්ද්‍රසිරි. ඇත්තද? නැතුව. මම මොකටද බබා මේ කොහෙවත් යන අලියෙක් වෙන්නේ මේ බබාට බොරු කියන්නේ? මෙයා චන්ද්‍රසිරි. මෙයාගේ අම්මා චන්ද්‍රාවති. තාත්තා චන්ද්‍රපාල. මහතුන් මාම කොහොමද මෙයා ගැන මෙච්චර විස්තර දන්නේ? මෙයාගේ අම්මා තාත්තා කියපු නිසා. ඔව්. මහතුන් මාම අලි භාෂාවක් දන්නවද? ආයි මොනවද බබා? මට අලියට වඩා හොඳට අලි භාෂා ලියන්න කියන්න පුළුවන්. එහෙනම් මහතුන් මාම කතා කරලා පෙන්නන්නකෝ. එහෙම කරන්න තිබුණා මෙයාට අලි භාෂා පුළුවන් වුණා නම්. කොහෙද? කරුමෙට මෙයා ඒක ඉගෙන ගත්තේ නැහැ නේ. ඔය බොරු බබා. මහතුන් බාප්පා දන්න අලි භාෂාවක් නෑ. අනිත් එක යාට අම්මෙක් තාත්තෙක් ඇත්තෙත් නෑ. අම්මෙක් තාත්තෙක් නැතුව පැටියෙක් ඉන්න පුළුවන් යයි. ඔය ඉතින් මෙයා ඉගෙන ගත්ත තරම තමයි. එයි මේ මම ඉන්නේ. ඇත්තටම ආගේ අම්මයි තාත්තයි කෝසපුමල්? හරියටම කියන්න දන්නේ නැහැ බබා. අම්මයි තාත්තයි ගැන ආද්දි අපේ අත්තම්මා එක එක වෙලාවට එක එක කතා කියන. ඔයා අලි බැලුවා බලි බැලුවා මද? වැව පාරෙන් ගිහින් වැඳිරිය පැටවුන්ට කිරිපෙ වුණවත් බලාගෙන බංගලාව පැත්තට යන්න. ඒ ගිහින් බැරියයි තියෙන විදිහට බඩින් ගිත්තක් කන්න. අපි යම් බබා.
මැඩම් කන්ස්ට්‍රක්ෂන් වලට කට්ටියක් එවලා සර්. කන්ස්ට්‍රක්ෂන් වලට? ඔව් සර්. මැඩම්ගේ කල්පනාව පූල් සයිඩ් එක අල්ලලා සීගිරි ගල වගේ රෙප්ලිකා එකක් කරන්න. ඕවා කරනවා නම් කරන්න ඕන ඔෆ් සීසන් එකක් බලලා. මේ සීසන් එකේ කන්ස්ට්‍රක්ෂන් පටන් ගත්තාම ගෙස්ලා මෙහාට එයිද? වැඩේ තියෙන්නේ සර්ටයි මටයි තේරෙන දේ මැඩම්ට නොතේරෙන එකනේ. අනිත් එකේ යාගේ යුතුයකම වෙන්න ඕන මේ වගේ දේවල් මගේ හරහා ක්‍රියාත්මක කරන එක. ඒකනේ සර්. මේවා මේ සිල්ලර කඩ වගේ මැනේජ් කරන්න බෑ බානකල. අන්න අර මිනිස්සුන් මොන හරි කියලා යවලා දාන්න. මම යාට කතා කරන්න. පුංචි මැනිකේ ඔය ලකලෑස් තියන්නේ දුර පැහැරකට යන්නද? මට නම් තාම මුකුත් කිව්වේ නෑ. එයා කිව්වොත් මිසක්කා මං ඕවා අහන්න ගිහින් නිකන් බැනුම් අහගන්න ඕනේ නෑනේ. හෙලෝ. හෙලෝ. මිස් කවිනි. මම නාරද. කියන්න නාරද? මේ මිස්ගේ ඕඩර්ස් වලට කියලා කට්ටියක් ඇවිල්ලා කන්ස්ට්‍රක්ෂන් වැඩ වගේක් ප්ලෑන් කරනවා. ඔව් නාරද. බානගල මට කෝල් කරලා විස්තර ටික අරගත්තා. මිස් ඔය අයිඩියා එක නම් හොඳයි. ඒ වුණාට ඔය වගේ වැඩ කරන්න ඕන ඔෆ් සීසන් එක වලලා. මිස් මේකයි. සීසන් එක මැද ඔය වගේ කන්ස්ට්‍රක්ෂන් එක පටන් ගත්තොත් ඉන්න ගෙස්ලා යන්නත් පුළුවන්. අලුතෙන් ගෙස්ලා එන එකත් නවතියි. නාරද මම මොන හරි දෙයක් කරන්නේ ඒ ගැන දෙතුන් වතාවක් හොඳට හිතලා බලලා. ඕකේ? ඒක එහෙම නොවුනත් මගේ ඩිසිෂන්ස් වලට කවුරු චැලෙන්ජ් කරනවට මං කැමති නෑ. මිස් මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. මම මේ කරන්නේ මගේ ජොබ් එක. එහෙම නැතුව මේ මිස්ගේ ඕඩර්ස් චැලෙන්ජ් කරන්න හදනව නෙමෙයි. මමත් මෙහෙම කියනවට තරහ වෙන්න එපා. ඔයා ඔය ජොබ් එක කරන්න ඕනේ අපිට ඕනාවට මිසක් ඔයාට ඕන විදිහට නෙමෙයි. ඕකේ? මිස්ටර් මුදුන්ගොඩ මාව මෙතනට ගෙනාවේ මෙතන තියෙන සිස්ටම් එක නිවැරදි කරන්න මිසක් නිකන් පුටුරත් කරන්න නෙමෙයි. මිස්ටර් මුදුන්ගොඩ මගෙන් බලාපොරොත්තු වෙච්ච දේ හරියට ඉෂ්ට වෙන්න නම් මම මගේ විදිහට මේ ජොබ් එක කරන්න ඕන මිස් කවිනි. ඔයා ඔය කියන මිස්ටර් මුදුන්ගොඩ මගේ අප්පච්චි මිසක් ඔයාගේ අප්පච්චි නෙමෙයි නාරද. අන්න ඒක නිසා මගේ ක්‍රමයට මිසක් ඔයාගේ ක්‍රමයට වැඩ කරන්න මන් ලෑස්ති නෑ. ඔයාට තව දුරටත් සීගිරි ඉන්න කල්පනාවක් තියෙනවා නම් මුලින්ම අන්න ඒක තේරුම් ගන්න. ඔයත් ඔතන වකුටු වෙලා කනවට වඩා හොඳයි මේ පුටුවක වාඩි වෙලා කෑවනම්. අනේ ඕනේ නෝනි. මට මේ සැම්පලේ හොඳයි. අනිත් එක නෝනේ කන ටික දෙන්නේ කියලා බඩට පත්‍යයන් වෙනවනම් කොහේ කොහොමින් කෑවලකෝ. මහතුමාම
අද මට කුරුම්බ කඩලා පොන්න දීලා ඒවැ ලොඳත් උරලා කැව්වා. හරිම රසයි. ඒ වුණාට ආයේ එහෙම උගලන් ඔහම රෝන්ද යන්න තියාගන්න එපා. ওই ගිය ගමන් ටික තාත්තා දැනගත්තොත් මටත් බැනුම් අහන්න වෙනවා. සපු මලටත් බත් කටක් කවන්නද? නෑ නෝනා මම මේ කනවා. කමක් නෑ අම්මා. එයාට මට වගේ බත් කවන්න අම්මෙක් තාත්තෙක් නෑනේ. පවුනේ කවන්න අම්මා. අම්මෙකුට වඩා ආදරය කරන අත්තම්මා කෙනෙක් ඉඳිද්දි සපුමලට බත් කවන්න කෙනෙක් නැති වෙනවද? නේද සපුමල්? තාත්තා මොකද වෙලපා? තාත්තා තව චුට්ටකට කලින් ආවනම් අදත් වෙවේ නාන්න තිබුණා. මං තාත්ති බල්ලෙනකම් පුතා මේ බත් ටික කන්න. ඇයි නාරද වේලපහේ? ටිකක් වේලපහ එන්න හිතුණා දුෂි.